අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට අපි අද සාකච්ඡා කරමු ඉස්සර වෙලාම බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර ඇගීම කියන ප්‍රශ්න පත්‍රය. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ පුතාලගේ O level ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට ආකාරයෙන්ම සපයලා තියෙනවා. එතකොට පුතාලට දීලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ රුපියල් 7200ක් වටින ගුවන් විදුලි යන්ත්‍රයක් ආනයනයේදී 40%ක තීරුපද්දක් අය කරයි නම් අය කළ තීරුපද්ද කීයද? පුතාට මෙතන දීලා තියෙන පළවෙනි ප්‍රශ්නේ රුපියල් 7200ක් වටින ගුවන් විදුලි යන්ත්‍රයක්. ඒක ආනයනය කිරීමේදී 40%ක තීරුපද්දක් තමයි අය කරන්නේ. 100ක භාණ්ඩයක් නම් බද්ද 40යි පුතේ. එතකොට බද්ද 140යි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ බිඳුවට මේ බිඳුව කැපිලා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. තීරුපද්ද 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 2 8යි 4 වරක් 7 28යි. තීරුපද්ද තමයි 2880 2880 තමයි පුතාගේ මේ භාණ්ඩය වෙනුවෙන් රජයට ගෙවූ තීරුපද්ද. පුතා දන්නෝ තීරුපද්ද කියන්නේ විදේශ රටකින් බෙරණට භාණ්ඩයක් ගෙනන කොටයි බෙරණින් භාණ්ඩයක් විදේශ රටකට ගෙනියන කොටයි රජය විසින් පනවන බද්දට අපි කියනවා තීරුපද්ද කියලා. ඒ අය කරපු බද්ද රුපියල් 7200 භාණ්ඩයට 140ක් කියලා දෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට හදලා තිනවනම් ලකුණු දෙකක් උදාට ලැබෙනවා ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්නයක් නිසා. සුළු කරන්න කියලා තියෙනවා එකකට x අඩු කිරීම එකට යටින් 3x 1x සහ 3x ගේ පොදු ගුණාකාරය 3x නේ. ඒ දෙන්නගේ පොදු ගුණාකාරය 3x. එතකොට අපිට තේරෙනවා මෙතනදී 1x සහ 3x කියනකොට මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 3x නේ පුතේ. 3x ට x ඒවා 3x ට x ඒවා 3යි 3 වරක් 1 3 3x ට 3x ඒවා 1යි 1 වරක් 1 උඩට දෙකක් එනවා යටට 3x එනවා උඩට දෙකක් එනවා යටට 3x එනවා තේරුණේ නැති අත් උස්සන්න පුතේ පැහැදිලි තුන්වෙනි ගානේ දීලා තියෙනවා මෙන්න මෙහෙම රූප සටහනක් බලන්න පුතා තුන්වෙනි ගානේ මෙන්න මේ ආකාරයේ රූප සටහනක් දීලා තියෙනවා මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා බාහිර කෝණය x කියලා. මෙන්න මෙතන කෝණය සඳහන් කරලා තියෙනවා පුතේ එතන අංශක 80ක් කියලා. මෙන්න මෙතෙන්ට 40ක් කියලා දීලා තියෙනවා. ඔයාට තේරෙනවා පුතේ මේ කෝණයයි මෙන්න මේ කෝණයයි දෙන්න ප්‍රතිමුඛ කෝණ. එතකොට ප්‍රතිමුඛ කෝණයෙන් සමාන. මම මෙතෙන්ට අලුත් අකුරක් දාගන්නවා a කියන්නේ. මොකක් හරි එතෙන්ට අකුරක් දාගන්න. ඉස්තර වෙලා අපි යව යන්න ඕනි. යාගේ අගේ උපයෝගී කරගෙන අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණේ මාධ්‍යයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ එහෙම නැත්නම් සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒතකොට අපි දන්නවා පළමු පෙළියේ ඔයා ලියන්න ඕන ඒ සමානයි 80යි කියලා ලියලා. ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ කියලා ලියන්න ඕනේ. ඊළඟ පෙළියේ පුතා ලියන්න ඕනි ඒකේ 40යි එකතුව සමානයි කාටද? x ට. ඒකේ 40යි එකතුව සමාන x ට. ඇයි මෙන්න මේ පාට කරපු ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතු වෙන නැත්නම් සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. එහෙනම් ඒකේ 40යි එකතුව සමානයි x ට සමාන වෙනවා. ඒකට හේතුව ඇදලා අපි යන්න ඕන ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. ඒ සඳහා 80 දැම්මා 80 ධන 40 සමානයි x 80යි 40යි එකතු කරාම අංශක 120යි x වලගේ සමානයි අංශක 120යි කියලා බෙදෙන්නේ. තම තේරුනේ කියත් සංකෘතේ. හොඳයි. ඔන්න මම හතරවෙනි ගාන යනවා හතරවෙනි ගානට කියවන්න පුතේ හතරවෙනි ගාන මොකක්ද කියලා. මිනිත්තුවකට ලීටර 50ක ඒකාකාරී ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ටැංකියක් සම්පූර්ණයෙන් පෙරවීමට මිනිත්තු 30ක් ගත වේ. මිනිත්තු 30ක් ගත වේ. පුතාගේ අහනවා ටැංකිය ධාරිතාව. අපි සාමාන්‍ය සූත්‍රයක් තියෙනවා. ධාරිතාවය සමානයි ශීඝ්‍රතාවය වැඩි කිරීම ශීඝ්‍රතාවය ගුණ කිරීම කාලය ශීඝ්‍රතාවය ගුණ කිරීම කාලය.
පුතා මෙතන ශීඝ්‍රතාවය කියලා තියෙනවා මිනිත්තුවකට ලීටර් 50යි. මිනිත්තුවකට ලීටර් 50යි. මිනිත්තු 30කට පෙරන ප්‍රමාණය අහන්න. මිනිත්තු 30කට පෙරන ප්‍රමාණය අහන්න. එතකොට ශීඝ්‍රතාවය 50යි ලීටර් per minute. 50යි ලීටර් per minute. මිනිත්තුවට ලීටර් 50යි. මිනිත්තුවට ලීටර් 50යි. 50යි ලීටර් per minute. දැක්කද පුතේ ලීටර් per minute මිනිත්තුවට ලීටර් 50ක වේගයෙන් ගලේ ගලා යනවා කියන ශීඝ්‍රතාවය ලියුපැට් සංකේත මගින් 50යි ලීටර් min රිනේ. ගුණ කිරීම මිනිත්තු කීයකටද? මිනිත්තු කීයකටද? මිනිත්තු 30කින්. මිනිත්තු 30කින් පෙරනවා. එහෙනම් මෙතන දෙන්න ඕන 30යි min. min රින එකට min දාන එක කැපෙනවා. min රින එකට min දාන එක කැපෙනවා. එල් අකුර ඉතිරි වෙනවා. මේ බිඳුවයි ගැටෙනවා ගුණ කරනකොට උමරප්පා 15යි 1500යි ලීටර්. ධාරිතාවය ශීඝ්‍රතාවයේ ගුණ කිරීම කාලය. ධාරිතාවය වෙන්නේ කොහොමද? ශීඝ්‍රතාවයේ ගුණ කිරීම කාලය. ඒම සූත්‍ර නොලිය. යම් මේකට හිතනවා මෙන්න මෙහෙම. මිනිත්තුවකට ලීටර් 50 නම් මිනිත්තු 30ට එන්නේ මොකක්ද කරන්නේ? 50 ගුණ කරනවා කියන්නේ. වැරද්දක් නෑ. හරි. නමුත් නිවැරදි සිද්ධාන්තයට අනුකූල නෑ. ඒ වුණාට ලකුණු හම්බෙනවා. මිනිත්තුවකට ලීටර් 50යි මිනිත්තු 30යි. එක මිනිත්තුවට 50ක් නම් මිනිත්තු 30කට කීයද කියලා බලන්න. ඒක ගුණ කරනවා කාගෙන්ද පුතේ? 50 30කින්. 50 30 ලීටර්ස් එනවා 1500 ගන්න. අපි කියනවා පස්වෙනි ගාන මෙන්න මෙහෙම දෙයක්. x වල වර්ගය ඍණ x ඍණ 20. පුතා දන්නවා මේක ත්‍රිපදයක්. ත්‍රිපද කියන්නේ පද තුනකින් යුක්ත වීර්ය ප්‍රකාශ කියන පුතා ඍණ 20 සාධක එක ලැබෙන ආකාරය. මෙයා මෙයත් එක්ක ගුණ කරනවා පළමුව. මෙයා මෙයත් එක්ක ගුණ කරාම උත්තරේ ඍණ 20යි x වර්ගය. කතා කරන්න බලන්න. ඍණ 20 සාධක කියන්නේ අඩු වෙලා මැද පදේ එක ලැබෙන ආකාරය. අඩු වෙලා මැද පදේ එක ලැබෙන ආකාරය තමයි පුතේ පස්වර 4 මැද ඍණ නිසා ලොක්ක ඍණ පොඩ්ඩක් ගන්න. මේ දෙන්නටම දාන අකුර x කිය. ඔන්න x වල වර්ගය ඍණ 5x ධන 4x ඍණ 20. දෙන්න යුගල කරනවා. පළමු දෙන්නගෙන් x අකුර එළියට ගත්තාම මෙතනින් x එකක් ඉදිරි මෙතනින් ඍණ 5ක් ඉදිරි. මෙතනින් ධන 4ක් එළියට ගත්තාම x ඉදිරි ඍණ 20ට 4 ඒවා 5ක් ඉදිරි. ඔන්න දැන් මම x ඍණ 5 එළියට ගත්තාට පස්සේ මෙතනින් x අකුරක් ඉදිරි මෙතනින් ධන 4ක් ඉදිරි. නොය විදිහට තමයි පුතා යාගේ සාධක හොයන්නේ. මේ පල්ලෙහා තියෙන්නේ යාගේ සාධක බෙදිච්ච ආකාරය. යාගේ සාධක වෙන්නේ ආකාරය. කොටේ පදේ දෙපැත්ත දෙන්න ගුණ කරනවා. x 20ත් එක්ක වැඩි කරාම 20x වර්ග. 20 සාධක බෙදිනවා පුතේ පස්සරක් 4. මැද පදේ ඍණ නිසා ලොකු එක ඍණ පොඩි එක දන්න. එතකොට x වර්ගය ඍණ 5x ධන 4x ඍණ 20. දෙන්න යුගල කරලා පොදු සාධක එළියට ගන්න. පළමු දෙන්නගෙන් x අකුර එළියට ගත්තම පුතේ මෙතනින් x ඉදිරි ඍණ 5යි. දෙවනි දෙන්නගෙන් 4 එළියට ගත්තම x ඉදිරි ඍණ 5යි. දැන් මොන x ඍණ 5 එළියට ගත්තට පස්සෙ මෙතනින් x ඉදිරි අතරින් ධන 4 ඉදිරි. ඊළඟට අපි කතා කරනවා 6 වෙනි ගාන. පුතේ 6 වෙනි ගාන කියන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් දෙලා තියෙනවා. මේ පාදයට මේ පාදයේ සමානයි. මෙන්න මේක සමාන්තර බව දීලා තියෙනවා. දරුවනේ මේ ත්‍රිකෝණයේ පාද දෙක සමාන වෙලා තියෙන මේ වෙලාවේ මේක x ද මේක අංශක 80ක්ද කියලා දෙලා දෙනවා. මම අහනවා x ලා කේස. පුතා දන්නවා සරල සමාන්තර රේඛා දෙකක් තිරක් රේඛාවකින් ඡේදනය වුණාම එද සමාන්තර රේඛා දෙකක් තිරක් රේඛාවකින් ඡේදනය වීමෙන් සැදෙන ඒකාන්තර කෝණයෙන් සමාන නිසා පුතේ උදාට පුළුවන් මෙන්න මේ කෝණයට අගයක් දාලා පළමුව මේ කෝණය සමාන අංශක 80යි කියලා ලියනවා. ඒ සමාන අංශක 80යි හේතුව ඒකාන්තර කෝණ සහ සමාන්තර බව. ඒකාන්තර කෝණ සහ සමාන්තර බව. ඒ වගේම පුතා දන්නවා කිසියම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ සමාන පාදයන්ට සමග කෝණ සමානයි. සමාන පාදයන්ට සමග කෝණ සමානයි. මේ දෙන්න අක්ෂරයක් දැම්මොත් අපිට පුළුවන් b වලගේ
ඒට සමාන කරන්න. B වලගේ සමානයි A. ඇයි පුතේ B වලගේ Aට සමාන වෙන්නේ? Bට A සමාන වෙන්නේ සම ද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කොණ සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන් කියන වචනේ එන්න ඕනද? සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කොණ සමාන පාදයන්ට සම්මුඛ කොණ සමානයි. අපි දන්නවා A සමානයි B. එම නිසා B සමානයි අංශක 80යි. ඇයි? A වලගේ 80 නම් AB ට සමාන නම් B 80. දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඇසුරු කරගෙන හෝ උදාහරණ මිත්‍ර කෝණ ඇසුරු කරගෙන හෝ x ළඟට සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන්. ත්‍රිකෝණය ඇසුරෙන් ගත්තොත් A එකතු කිරීම B එකතු කිරීම අංශක 80 සමානයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතකොට A වලට දීලා තියෙන අගය අංශක 80යි. එතන 80 නෙමෙයි පුතේ මෙතෙන් x එන්නේ. A ධන B ධන 80 නෙමෙයි x. A ධන B ධන x. ඒට දානවා 80 පුතේ B කට දානවා 80. ධන x සමානයි 180යි. x ලාගේ තනි කරගත්තා 180ෙන් අඩු කරනවා 80 160ක් 180ෙන් 160ක් අඩු කරාම අංශක 20ක් කියලා උත්තරේ එනවා. තේරුණේ නැති අර්ථ උස්සන්න පුතේ. බලන්න ඉස්සර උදාහරණයක් අහගන්න. 80 මෙන්න මේ කෝණයට සමානයි සදාකුණ හැදෙන කෝණේ කාන්තර කෝණ නිසා. ඒ වලගේ සමාන 80. ඒ වලගේ සමානයි සදාකුණ. ඒ සමාන 80. ඊළඟට උදාහරණ වෙනවා මේ පාදයට සමාන නිසා. සමාන පාදයන්ට සමුග කෝණ සමානයි. ඒ සමානයි B. එද හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සමුග කෝණ. එතකොට A 80යි B 80. මෙයත් 80යි මෙයත් 80යි මේක x. 80 ධන x සමානයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. අන්න 80 160යි. ඒක හැමතැනම ගිහින් 180 160ක් දුනාම x ළඟය අංශක 20යි කියලා එනවා. මිත්‍ර කෝණ වලින් ගන්න පුළුවන් පුතේ. ඒකේ වැරද්දකුත් නැහැ කොහොම හරි 20 ඇවිල්ලා තියෙනවා නම් හරි. ඔන්න යනවා 8 වෙනි 7 වෙනි ගාන. ප්‍රධාන 7 වෙනි ගානේ කියනවා පුතේ මෙහෙම දෙයක්. මිනිස්සුන් 8 දෙනෙකු දින 5කදී නිම කළ හැකි වැඩක් දින 4කින් නිම කිරීමට අවශ්‍ය මිනිස්සුන් ගාන කියයි. අයි කියනවා පුතේ 7 වෙනි ගාන. මිනිස්සුන් 8 දෙනෙකුට දින 5කදී නිම කළ හැකි වැඩක් දින 4කින් නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගාන. ඉස්සර වෙලා අපි බලන්න ඕන වැඩි ඇති මිනිස් දින ගණන. ගොඩ ගන්න පුතේ මිනිස් දින. මිනිස්සුන් 8 දෙනෙක් දින 5. මිනිස්සු 8 දින 5කින් ගුණ කරාම 8 වඩා 40යි. ඒකට කියන්නේ මිනිස් දින 40ක් කියලා. මිනිස් දින 40ක් වෙනවා පුතේ මේ වැඩේ. මිනිස් දින 40ක් වල මේ වැඩේ දින 4කින් නිම කරන්න අවශ්‍ය මිනිස්සු දින 4කට අවශ්‍ය මිනිස්සු සමානයි 40 බෙදනවා 4ෙන් 40ට 4ෙන් 9යි. මිනිස්සු 10 දෙනෙක් ඕන වෙනවා. මිනිස්සු 10 දෙනෙක් ඕන වෙනවා. තේරුණේ නැති අර්ථ සංකෘතේ. හොඳයි 8 වෙනි ගාන බැලුවොත් පා පැදියෙන් ගමන් ගන්නා පුද්ගලයෙක් නිවසේ සිට සේවා ස්ථානයට ගමන් කළ ආකාරය දොර කාල ප්‍රස්ථාරයකින් දැක්වේ. ගමන් කළ මුළු දුර කිලෝමීටර් කීයද? එනෝනේ පුතා මීටර් වලින් දීලා තිනවා, දුර මීටර් වලින් දීලා තිනවා. මේ මිනිස්සයා C කියන ස්ථානයට පැමිණීම තමයි ගමනේ කෙලවර. ඕනෑම ස්ථානයක කියන්නේ බිඳුවෙන් පටන් ගන්න ඒ නැමැති ස්ථානයට පැමිණිලා ආයි ගමන් මාර්ගයේ වේගය වෙනස් කරලා තිනවා. C වෙත පැමිණිලා තියෙනවා. C වෙත පැමිණී පසු එයා ගමන් කළ තියෙන දුර ප්‍රමාණය මීටර් 2000. මීටර් 2000ක් කියන්නේ මෙයා ගමන් කළ දුර ප්‍රමාණය. 8 වෙනි ගානේ සම්පූර්ණ 8 වෙනි ගානේ දීලා තියෙනවා පුතා. ප්‍රෝමිලක්කම් 1 ගමන් කළ මුළු දුර වෙන්නේ මීටර් 2000. එහෙම නැත්නම් කිලෝමීටර් 2. මීටර් 2000 කිලෝමීටර් 2. පැහැදිලිද බලන්න.
ඊට පස්සේ අපිට පේනවා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒ සිට සී දක්වා යෑමට ගත වූ කාලය. ඒ සිට සී දක්වා යෑමට ගත වූ කාලය. රුපසටහන අඳින්න ගියොත් අවුරුදු කාලේ නැස් තේනවා පරාතිනේ පුතේ. අටවෙනි ගානේ ඊන රුපසටහන හොඳට බලන්න. පුතාට පේනවා ඒ කියන නැමැති ස්ථානයේදී මෙයා ඉන්නේ පුතේ 10 වෙනි මිනිත්තුවේ. ඒ නැමැති ස්ථානයේදී මෙයා ඉන්නේ 10 වෙනි මිනිත්තුවේ. සීනමති ස්ථානයේ මෙයා සැපෙන්නකොට ඒ වෙලාව වෙනකොට 30 වෙනි මිනිත්තුව වෙනවා. මට කියන්න 10 වෙනි මිනිත්තුවේ ඉඳලා 30 වෙනි මිනිත්තුව දක්වා කාලය කොච්චරයිද පුතේ? මිනිත්තු 20යි. කාලය මිනිත්තු 20යි. එහෙනම් ඒ සිට යාමට ගත වූ කාලය 10 වෙනි මිනිත්තුවේ ඉඳලා 30 වෙනි මිනිත්තුව වෙනකොට මිනිත්තු 20යි කියලා තමයි එන්නේ. 9 වෙනි ගාන. ABC හා PQR ත්‍රිකෝණ අංග සමබව පෙන්වීම සඳහා ලියු සටහනක පියවර පහත දැක්වේ. සාමාන්‍ය පුතාලා දන්නවා ත්‍රිකෝණ යුගලයක් අංග සම කරන්න පාකෝපා කියන අවස්ථාවලින් කාරණාවලින් අංග සම කරන්න පාකෝපා කියන අවස්ථා තුනේ යටතේ ත්‍රිකෝණ යුගලයක් අංග සම කිරීමට පේලි පහක් ඕන විදිමත් කියනවා නම් පේලි පහ. මොකද්ද පේලි පහ? පළවෙනි පේලියේ තියෙනවා මේ ත්‍රිකෝණ වල. ඊළඟ පේලියේ තියෙනවා මෙන්න මේ පාදයේ සමානයි මෙන්න මේ පාදය. දැන් මේක කියලා තියෙන පුතා AB පාදය QR පාදය. ඊළඟට BAC කෝණය PRQ කෝණයට සමානයි. ඊළඟට දීලා තියෙනවා පුතා ABC ත්‍රිකෝණයේ අංග සමයි කියන පුතේ අංග සම වීම මොන අවස්ථාවකටද කියලා නෑ. ABC හා PQ ත්‍රිකෝණ අංග සම බව පෙන්වීම සඳහා ලියු සටහනක පියවර පහත දැක්වේ. පුතේ පාදයක් එක කෝණයක් තියෙනවා නම් එක්ක පුතා තව පාදයකට යන්න ඕනි පාකෝපා අවස්ථාව යටතේ අංග සම කරන්න. නැත්තම් පුතා ඊළඟට තව කෝණයකට යන්න ඕනි කෝකෝපා අවස්ථාව යටතේ අංග සම කරන්න නම් එක්කෝ කෝකෝපා එහෙම නැත්තම් පාකෝපා මොකක්ද අවස්ථාව? දැන් පුතේ ඔයා පාකෝපා අවස්ථාව යටතේ යනකොට මම රූප සටහන ඇතුළම පෙන්නන්නම්. පාකෝපා නම් පාද දෙකයි ඊට නැදිවිච්ච කෝණය. තවත් ත්‍රිකෝණයේ පාද දෙකකට නැදිවිච්ච කෝණයටත් වෙන්න එකයි. මෙන්න මෙහෙමනේ එකේ මම මෙතෙන්ට ගන්නවා ABC ත්‍රිකෝණය ඊළඟට මෙතෙන්ට එනවා PQR ත්‍රිකෝණය. ඔන්න අපි දන්නවා AB පාදයට සමාන වෙනවා පුතේ QR පාදය. BAC කෝණයට සමාන වෙනවා PRQ කෝණය. ඔහොම තමයි දීලා තියෙන්නේ. දැන් පුතා මේකේ පාකෝපා අවස්ථාවේ යන්න නම් ඔයා සමාන කරන්න ඕනි ඉතිරි පාදය AC ට PR. AC ට PR සමාන කරන්න ඕන කවුද? AC ට PR. එහෙමනම් පුතා වරහන කර ලියන්න ඕනි මොකද්ද? පාකෝපා. ඒකට පළවෙනි ස්ථානයට AC සමානයි PR කියලා කිව්වනම් පළවෙනි ස්ථානයට AC සමානයි PR කියලා කිව්වනම් ඔයා දෙවෙනි ස්ථානයට ලියන්න ඕනි පාකෝපා. ඊළඟට පුතේ ඔයා වෙනම කෝණයක් සමාන කරනවා. හිතන්න මෙන්න මේ පාතේ කෙළවර තියෙන අනිත් කෝණය මෙන්න මෙයා සමාන කරා නම් B කෝණයට ඔයා සමාන කරන්න ඕනේ පුතේ Q කෝණය. B කෝණයට නම් සමාන කරන්න ඕන Q කෝණය. B කෝණය නම් සමාන කරන්න ඕන Q කෝණය. B කෝණය නම් සමාන කරන්න ඕන Q කෝණය. එහෙනම් යාව සමාන කරන්න ඕන B නම් Q. B කෝණයට Q කෝණය. ඇයි එහෙම කියන්නේ? කෝණ දෙකට මැද පාදේ මේකේ කෝණ දෙකට මැද පාදේ. එහෙමනේ අල්ලගන්න. නැත්තම් එහෙමනම් ඔයා වරහන තුල ලියවෙන්න ඕන අවස්ථාව කෝකෝපා. එහෙම නැත්තම් පුතා නම් කරනවා මෙන්න මෙයාට. මෙන්න මෙයාට සමාන වෙලා කිය. එහෙනම් මෙයාට සමාන කරන්න ඕන එයාට අනුරූපී වෙච්ච මෙන්න මේ කෝණය. ඒක කොහොමද එහෙම අල්ලගත්තේ? ඉරි දෙකක් දාපු පාදෙට සම්මුඛ කෝණය, ඉරි දෙකක් දාපු පාදෙට සම්මුඛ කෝණය. ඉරි දෙකට සම්මුඛ, ඉරි දෙකට සම්මුඛ. අන්නේමයි. ඉරි දෙකට සම්මුඛ, ඉරි දෙකට සම්මුඛ. එහෙමයි. ඒකට තව අපි කියන්නේ වරහන තුලේ කෝකෝපා. පාදේ දාගත්තේ නම් පාකෝපා. ඒකට කෝණේ දාගත්තා නම් කෝකෝපා. එන්නේ මේ කෝණ දෙකයි පාදයයි. එහෙනම් කෝණ දෙකයි
අනුරූපී පාදේ වෙන්න ඕන. නිකම් පාදේ වෙන්න නෑ. අනුරූපී පාදේ වෙන්න ඕන. අනුරූපී කියන්නේ දෙන්නට මැද පාදේ නම් අරකින් දෙන්නට නැහැ. මේකට සම්මුඛ නම් අරකට සම්මුඛ. විදියට තමයි අනුරූපී අල්ලගන්නේ මම ඒක පාඩමේදී කියලා දීලා තිනවා. ඉදිරියේදීත් මම බලාපොරොත්තු වෙනවා ජාමිතිය වැඩසටහනේදී ත්‍රිකෝණාංග සමයකදී බොහෝ වැදගත් කොටසක් කතා කරා. ගොඩක් පොදු ගුණාකාරය 2x වර්ග y උදේ 6xy. අපිට පුළුවන් මෙයාව බෙදන්න කාගේ දෙකෙන් බෙදුවාම x වර්ග y. 6ට 2 වත් 3යි xy. ලියගන්න වෙලාව දෙන්නම් පුතේ කලබල ලියන්න එපා කෙනෙක්ට. ඊළඟ සැරේ මම මේක බෙදනවා 3න් x වර්ග y නැතනින් xy. නැවත වතාවක් මේක බෙදනවා x කින් මෙතනට xy මෙතනට y. ඔන්නයිම බෙදනවා x කින් මෙතන y මෙතන y. ඊළඟට බෙදනවා y ගෙන් මෙතන 1යි 1. එක ලැබෙන තුරු බෙදුවම ඒ බෙදන ලද ඉලක්කම් ටික ගුණ කරලා ගන්න එක තමයි ගොඩාම පොදු ගුණාකාරය කියලා කියන්නේ. ඔන්න බලන්න පුතේ දෙවරක් 3යි 6 වරක් x 6x 6x වැඩි කිරීම x 6x වර්ග y. පිළිතුර වෙන්නේ 6x වර්ග y කියලා තමයි උත්තරේ දෙන්නේ. 6x වර්ග y කියලා තමයි උත්තරේ දෙන්නේ. මොනායිද සරයක් දෙකෙන් බෙදුවා මේක බෙදලා ගියා මෙතන 3 වුණා. ආයි 3ෙන් බෙදුවා මෙතන x වර්ග y xy. ix ගෙන් බෙදුවා xy y. ix ගෙන් බෙදුවා y y. y ගෙන් බෙදුවා x. දෙවරක් 3 6යි x වර්ග y. තේරුනේ නැති දරුවන ප්‍රශ්නේ. හොඳයි. ඒක ලේසි දෙයක්. 11 වෙනි ගානක් බලන්න පුතේ. රූපයේ දක්වා ඇති ප්‍රිස්මේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 10යි. ඒ පරිමාව. පුතා දන්නවා ඒ පරිමාව හරස්කඩ වර්ගඵලය තියෙනවා. පුතා දන්නවා හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග තමයි පරිමාව වෙන සූත්‍රය. මට පුතා කියන්න මේ ප්‍රිස්මේ මෙහෙම තියෙන ප්‍රිස්මේ එන්න මේ ප්‍රිස්මේ හරස්කඩ වර්ගඵලය වෙන්නේ මේ ත්‍රිකෝණ මූණට. එතන දිග වෙන්නේ පුතේ මේ ඒකාකාරී දිග දුර දීලා තියෙනවා මීටර් සෙන්ටිමීටර් 10යි. හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා පුතේ හරස්කඩ වර්ගඵලය ඊය වර්ග සෙන්ටිමීටර් 10යි. හරිම ලේසි. හරස්කඩ වර්ගඵලය වැඩි කරන්නේ දිගේ. හරස්කඩ වර්ගඵලය 10යි. හතර තියෙන්නේ මේ පාති දිගේ කතාල නැහැ. ඔයා අමාරුවේ දාන්න එක දාන්න. මේ පාති දිග අදාළ නැහැ. මොකද මේ හරස්කඩ වර්ගඵලය අපිට දීලා එක වර්ග සෙන්ටිමීටර් 10යි. ඒක 110ෙන් වැඩි කරනවා 10 වරක් 10 100යි cm 2යි cm 1යි cm 3යි බල. cm 3යි බල. 100යි ඝන සෙන්ටිමීටර් කියලා ඒකට ගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර් 100. මම හිතනවා ඒක පැහැදිලි නෑ පුතා. 12 වෙනි ගානක් චුට්ටක් බලා ගන්න. අපිට දීලා තියෙනවා මේ දවස්වල 10 වසර පන්තියට කතා කරන මාතෘකාව වෘත ජය. ජයතෙන්දී ලම්බය මගින් ජය සමච්ඡේදනය වෙනවා. මිඩ් පොයින්ට් එක දැන්නොත් පුතේ ජය මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට රේඛාවක් ඇන්දොත් එය ජයට ලම්බ වෙනවා. OX සහ AB අතර සම්බන්ධතාවය. මොකද්ද පුතේ සම්බන්ධතාවය? ඔබ කියන්න ඕනි මේක O මේක X. එතෙන්ට එතකොට අපුතේ මේක AB නේ. ඔන්න කියන්න ඕනේ OX ලම්බයි අන්නද AB ට. ඇයි පුතා හේතුව මොකක්ද? ඇයි OX කියන මේ රේඛාවට ලම්බ වෙන්නේ? AB මධ්‍ය ලක්ෂය X වීම මොකද පුතේ හේතුව හැටියට ලියන්නේ? AB මධ්‍ය ලක්ෂය X වීම. AB මධ්‍ය ලක්ෂය X වීම. ඒක තමයි රෝම ඉලක්කම් 1. ආගෙද 12 වෙනි ගානේ. 12 වෙනි ගානේ රෝම ඉලක්කම් 1. 12 වෙනි ගානේ අපිට මේනෝ මේ AB රේඛාවේ මධ්‍ය ලක්ෂය මිඩ් පොයින්ට් එක තමයි x අකුරු. එහෙනම් OX රේඛාව ලම්බ වෙනවා කාටද? AB ට. OX AB ට ලම්බ. ඇයි ලම්බ වෙන්නේ? AB මධ්‍ය ලක්ෂය තමයි x. මොකද ජ්‍යාමිතික ප්‍රමේයක් තියෙනවා. වෘත්ත ඡායේ මධ්‍ය ලක්ෂයට ඡායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇති රේඛාව ඡායට ලම්බ වේ. ඡායට ලම්බ වේ. මධ්‍ය ලක්ෂයට ඇඳ බව පැහැදිලිව කියනවා. AB රේඛාවේ මිඩ් පොයින්ට් එක තමයි කවුද? x. මධ්‍ය ලක්ෂය තමයි x. ඒ කොහොමද කියන්නේ? මේ කැලි දෙක සමාන බව දාලා තියෙනවා. දෙවෙනි සම්බන්ධය තමයි OX OXA මෙන්න මේ කෝණයේ අංශක 30යි. මෙන්න මේ කෝණයේ අංශක 30යි. AX OX
AOX. මෙන්න මේ කෝණයක් ඒ කිය. එතකොට මෙතන ලම්බයි නම් අපිට පුළුවන් හරිම ලේසියෙන් මෙතන අංශ 90යි මෙතන අංශක 30යි. මෙතන අංශ 90යි මෙතන අංශක 30යි. 90 ධන 30 ධන AOX. 90 ධන 30 ධන AOX. කෝණ තුනේ එකතුව අංශක 180යි. එතකොට 90 ධන 30 ධන AOX කෝණය සමානයි අංශක 180. 90යි 30යි එකතු කරාම 120යි. ඒකේ හතරට ගෙච්චම ඍණ වෙනවා. එතකොට AOX කෝණය අංශක 60ක් කියලා විස්තර වශයෙන් කරගන්න. අපි අමු 13 වෙනි ගන්න මොකක්ද කියන්නේ? 0.10ක් අතර ප්‍රථමක සංඛ්‍යාව කියලා ඒ නැමැති කුලකයක් තියෙනවා. කවුද පුතේ? 0.10ක් අතර ඇති ප්‍රථමක සංඛ්‍යාව. ඔන්න අපි මේ කුලකයට දීලා කියනවා ඒ කුලකය වෙනත් කුලක අංකන ක්‍රම දෙකකින් ලියන්න. පුතා දන්නවා කුලකයක් ලියා දක්වන ප්‍රධාන ආකාර විදි හතරක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ලියලා තියෙන්නේ ක්‍රමය මොකක්ද? විස්තර කිරීමේ ක්‍රමය. මොකද්ද පුතේ? විස්තර කිරීමේ ක්‍රමය තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට පළවෙනි එක විස්තර කිරීමේ ක්‍රමය. ඊළඟ අවයව ටික සගලමනාන්තරික කුමාරදා ලියා දක්වන ක්‍රමයට අපි කියනවා ලයිස්තුගත කිරීමේ ක්‍රමය. ඒකට අපි කියනවා ලයිස්තුගත කිරීමේ ක්‍රමය. ඊළඟ එක තමයි දරුවනේ ඊළඟ ක්‍රමය තමයි ලයිස්තුගත කිරීමෙන් ප්‍රශ්නේ ඊළඟට එන ක්‍රමය තමයි රවුමක් ඇතුලේ ඒ අවයව ටික දාන එක මෙට්‍රික් සඳහන් ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි කුලක ජනින ක්‍රමය. බීජ ගණිතමය ස්වභාවය ඇල්ජිබ්‍රා සිස්ටම් කියලා අපි ඒකට කියන්නේ. 13 වෙනි ගාන. උඩ බලන්න 13 වෙනි ගානේ කියන දේ. ඒ තමයි කුලකය මම ලියලා තිනවා 0.10 අතර ප්‍රථමක සංඛ්‍යාව කියන එක. මම ඔන්න අවයව ටික කියනවා මෙහෙම 2 3 2 3 5 7 ඔන්න එක ක්‍රමය. තව එකක් මම රවුම ඇතුලේ ලියනවා පුතේ 2 3 5 7. ඒක තව ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි XOX යනු ප්‍රථමක සංඛ්‍යාවකි. ප්‍රථමක සංඛ්‍යාවකි. කාකා අතරද බිඳුවට වඩා ලොකුයි x 10ට වඩා කුඩා. මේකට අපි කියන්නේ කුලක ජනින ක්‍රමය. කුලක ජනින ක්‍රමය කියන්නේ දරුවනේ මේ අවයව වෙනුවට ඉංග්‍රීසි අකුරක් අපි දානවා. මේ මොහොතේ අපි දාලා තියෙන්නේ x. ඊට පස්සේ උන් කවුරුද කියලා පැහැදිලි කරනවා. කවුද මේ ප්‍රථමක සංඛ්‍යාව? ඊළඟට එයා කාකා අතරද කියලා ලියනවා. කාකා අතරද බිඳුවට වඩා ලොකුයි 10ට වඩා අඩුයි. බිඳුවත් 10ක් අතර කියලා ලියනවා. මේක තමයි පුතේ දීලා තියෙන විස්තර කිරීමේ ක්‍රමය හැරුණුකොට අනිත් ක්‍රම තුන. ලයිස්තුගත කිරීම, වෙන් රූපගත ක්‍රමය, කුලක ජනින ක්‍රමය. ඔක තමයි ක්‍රම තුන. ඔය දෙකෙන් කොමනෝ ක්‍රම දෙකක් තියෙනවනම් උදාට ලකුණු දෙකක් කියනවා. ඊළඟට බලන්න මේ කියන කතාව. රූපේ දැක්වෙන කේන්ද්‍රය OO වෘත්තයේ අපිට කියලා තියෙනවා මෙන්න මේම කතාව. රූපේ දැක්වෙන කේන්ද්‍රය OO වෘත්තයේ ABC යනු ABC යනු වෘත්තය වටා පිහිටා ඇත. වෘත්තය මත පිහිටා ඇත. AB යනු වෘත්තයේ විස්කම්භයයි. AC පාදයේ දෙල තියෙනවා 8යි. BC පාදයේ දෙල තියෙනවා 6යි. වෘත්තය අරයස් මේ අහන්න පුතා මෙන්න වෘත්තයක් දෙල තියෙනවා. මෙතන දීලා තියෙන අකුර තමයි C. මෙතන දීලා තියෙන අකුර A. මෙතන දීලා තියෙන අකුර B. ඔන්න ABC ත්‍රිකෝණය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. උදාට මේ කියන විදිහට අපිට පැහැදිලි වෙනවා. මේක O කේන්ද්‍රය නම් අපිට පැහැදිලි වෙනවා පුතා AB යනු වෘත්තයේ විස්කම්භය බව. ඒක කියලා තියෙනවා. AB යනු වෘත්තයේ විස්කම්භයයි කියලා තියෙනවා. ඒක තවත් පහසුයි. නමුත් අපිට මෙහෙම පැහැදිලි වෙන දෙයක් තියෙනවා පුතා. ජ්‍යාමිතික ප්‍රමේයක් තියෙනවා. අර්ධ වෘත්තයේ කෝණ සෑම විටම ඍජු කෝණික වේ. අර්ධ වෘත්තයේ කෝණ සෑම විටම ඍජු කෝණික වේ. මෙතන එතකොට කෝණය 90යි. එහෙනම් මේ ත්‍රිකෝණය ඍජු කෝණික ත්‍රිකෝණය. මේ පාදය AB පාදය දෙලා තියෙනවා. AC පාදය දෙලා තියෙනවා. මෙතන C නේ. ඒක 8යි cm කියලා දෙලා තියෙනවා. AC පාදය 8යි කියලා දෙලා තියෙනවා. ඊළඟට BC පාදය දෙලා තියෙනවා සෙන්ටිමීටර් 6යි කියලා. සෙන්ටිමීටර් 6යි කියලා. ඊළඟට අපි ගන්න ඕන AB පාදයේ දිග. AB පාදයේ දිග. කොහොමද අපි ගන්නෙ? AB ගේ
ඉස්සෙල්ලා අපි කියන්නේ බෑ පුතා ACB කෝණය අංශක 90යි කියන්නේ. ACB කෝණය අංශක 90යි. ඇයි 90යි කියන්නේ? ඒකට කියන වචනේ තමයි අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. හරිද? ඒ නිසා ABC මොකද්ද? ඍජු කෝණික ත්‍රිකෝණය. ඍජු කෝණික ත්‍රිකෝණය. පයිතගොරස් සම්බන්ධයේදී. එම නිසා ABC ඍජු කෝණික ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් කියලා අපි පටන් ගන්නවා. AB ගේ වර්ගය තමයි කර්ණයේ වර්ගය. AB ගේ වර්ගය තමයි පුතේ කර්ණයේ වර්ගය. ආන්නේ කර්ණයේ වර්ගය සමාන වෙනවා අනිත් පාදය වන ඒ වර්ගයේ අය වර්ගයේ එකතුවට පයිතගොරස් සම්බන්ධතාවය. ඔන්න මම ගන්නවා AB ගේ වර්ගය ඒ වර්ගය 14යි අය වර්ගය 36යි. AB ගේ වර්ගය වර්ග මූලයක් වෙනවා. ආගේද? C වර්ගමූලය 10යි නේ පුතා. සෙන්ටිමීටර 10යි. AB පාදයේ දිග සෙන්ටිමීටර 10යි. ඕකනේ මේ යන්නේ. AB කියන්නේ විස්කම්භය. මේ රේඛා විස්කම්භය. අරේ කියන්නේ යාගේ බක්. ගණන් හදාගෙන යනකොට ටිකක් දුර යනකොට අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා අමතක වෙන අවස්ථාවක් තියෙනවා. එකෙන් ගොඩක් දුරට සමහර අය උත්තරේ උතරින් නවත්ත. අපරාධ ලකුණුනේ ගන්නවද? එම නිසා අරය සමානයි 10 බෙදනවා දෙකෙන් 5යි 100 කියලා උත්තරේ එනවා. අරය සෙන්ටිමීටර් 5යි කියලා ලැබෙනවා. තේරුණේ නැද්ද දරුවන්ට උත්සාහකුත් එක්ක? හොඳයි. ඒක මතක ඇතුව. මේක ඍජු කෝණික බව ලියන්න ඕන. ඒක අර්ධ වෘත්තයේ කෝණ සෑමටම ඍජු කෝණිකයි. එතන කෝණය අංශ 90යි. ඒ නිසා ABC ඍජු කෝණික ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යොදනවා. කර්ණයේ වර්ගය අනිත් දෙදෙනාගේ වර්ග දෙක එක්කවට සමානයි. කර්ණය කියන්නේ පුතේ කර්ණය කියලා කියන්නේ මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාද. ඒක මේ මොහොතේ විස්කම්භය. දර කර්ණයේ අගේ 10යි. ඒ කියන්නේ විස්කම්භය 10යි. අරය වෙන්නේ ආගේ භාගේ 5යි. තේරුණේ නැති දරුවන්ට උත්සාහ. හොඳයි. මේක අතිශය සංකීර්ණ මාතෘකාවක් නෙමෙයි පුතේ මේක ලේසි එකක්. හොඳේ. පැහැදිලි? 15 වෙනි ගාන කියනවා මේ ලඝු දෙකේ අගය දීලා මෙන්න මේ LG දෙක සමානයි 0.3.1 මේක දර්ශකාකාරයෙන් පුතා දන්නවා මේක දර්ශකාකාරයෙන් කිව්වම බලන්න 10 පාදයට 0.3.1 සමානයි කාටද දෙක 10 0.3.1 කියන මේ දර්ශකය සමාන වෙනවා කාටද පුතේ දෙක අන්න දර්ශකාකාරයෙන් ලිය LG කියන්නේ පුතේ 10 පාදය තමයි LG කියන්නේ 10 පාදය සිලින්ඩරාකාර වාචනයක වෘත්තාකාර ගෝලතක පරිධිය 47 සිලින්ඩරාකාර වාචනයක වෘත්තාකාර ගෝලතක පරිධිය 47 උස 20යි ඒ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මතක් කරන්න පුතේ වෘත්තයක වටේ දිග කියන්නේ ඇත්තටම මේ වක්‍ර පෘෂ්ඨයේ දිග තමයි වෘත්තයේ වටේ දිග දැන් කරුවෝ මේ සිලින්ඩරාකාර වාචනයේ වටේට ඔතල තියෙන වක්‍ර පෘෂ්ඨය ඔතල තියෙන ඇත්තටම වෘත්තයේ වටා තමයි එහෙනම් වෘත්තයේ වටා දිග කියන්නේ වෘත්තයේ වටා දිග කියන්නේ වටේ ඔතල තියෙන සිලින්ඩරාකාර මුහුණතේ දිග තමයි එහෙනම් මෙයාගේ දිග 44යි මෙයාගේ දිග 44යි මේ ඍජු කෝණාංශය පුතා දන්නවනේ සිලින්ඩරයකට වටේ ඔතල තියෙන කොළ කෑල්ල දිගැරලා බැලුවම ඍජු කෝණාංශයක් මේ වටේ ඔතල තියෙන මේ කවය වෘත්තාකාර කවය මේ වෘත්තයේ වටේ දිග මේ වෘත්තයේ වටේ දිග තියනවානේ මේ වටේ දිග වෘත්තයේ වටේ දිග ඒක තමයි මේ ඍජු කෝණාංශයේ දිග ද ඍජු කෝණාංශයේ දිග තමයි 44 පළල තමයි අදාළ සිලින්ඩරයේ කුස එතකොට අපි මෙයාගේ වර්ගඵලය හොයනවා හරිම ලේසි දිග ගුණ කිරීම පළල දිග 44යි cm පළල දීලා තියෙනවා ඒක තමයි සිලින්ඩරයේ උස 20යි cm අපිට පැහැදිලි cm වැඩි වුණාම වර්ග සෙන්ටිමීටර බිඳුව දැම්මා 2.4යි 880ක් වර්ග සෙන්ටිමීටර කියලා අවසන් පිළිතුර ලැබෙනවා යක්කපතේ 10 වෙනි ගානට අපිට අහනවා මෙන්න මේම සම්බන්ධයක් මෙන්න 10 මෙතනින් හඳිනවා වෘත්තයක් දීලා කේන්ද්‍ර ආපාදිත කෝණය දීලා එම වෘත්තයේ ඉතිරි ඛණ්ඩය මත ආපාදනය කරන කෝණය දීලා
මේ කෝණයේ අංශක 100යි කියලා දීලා තියෙනවා. මේ කෝණය දීලා තියෙනවා පුතේ x ධන 20ක් කියලා. කේන්ද්‍රය ආපාතිත කෝණය පරිධිය ආපාතිත කෝණය වෙන දෙගුණයක් වේ. කේන්ද්‍රය මත හදන කෝණය පරිධිය මත හදන කෝණය වෙන දෙගුණයක් වේ. මම මෙතන මක්නවා පුතේ සම්බන්ධතාවය ලියන්න පුතාට 10 වෙනි ගානේ කේන්ද්‍රය මත හදන කෝණය පරිධිය මත හදන කෝණය වගේ දෙගුණයක්. ඒ වගේ දෙගුණයක්. කේන්ද්‍රය මත හදන එක කවුද? 100යි. යා සමාන වෙනවා පරිධිය මත හදන x ධන 20 වගේ දෙකකට. කේන්ද්‍රය මත හදන කෝණය පරිධියෙන් දෙගුණයක්. මෙතන බලන්න තුල ලියනවා කේන්ද්‍රය හා පරිධිය ආපාතිත කෝණය. කේන්ද්‍රය හා පරිධිය ආපාතිත කෝණය. කේන්ද්‍රය මත හදන කෝණය පරිධිය මත හදන කෝණය වගේ දෙගුණයක්. දෙවරක් x 2x දෙවරක් 20 ධන 40යි සමානයි 100යි. 2x සමානයි පුතේ 100 ඍණ 40. අපිට පැහැදිලි වෙනවා 2x සමානයි අංශක 60යි. දෙවසම දෙකෙන් බෙදෙනවා උත්තරය x සමානයි 30යි. දෙවසම දෙකෙන් බෙදුවාම x සමානයි අංශක 30යි කියලා x වලට අපි අංගෙ. 18 වෙනි ගාන බලන්න. ඉතින් තියෙනවා ප්‍රස්ථාර භාවිතේ නුත් කියලා එකක්. මේ මොහොතේදී තියලා තියෙන පුතේ සාධක දැනුමෙන්. ඒක කොහොමද මම එහෙම කියන්නේ? මේ දෙන්න ලද ප්‍රකාශනයේ වප්පස ප්‍රකාශය සාධක වලට වෙන් කිරීම කළා දිනව වෙනවද? 18 වෙනි ගානේ මෙතන තියලා තියෙනවා x ඍණ 1 වරක් x ධන 3 සමානයි බිඳුව. අපිට පේනවා දෙන්නෙකුගේ ගුණිතයක් බිඳුවට සමාන වෙලා තියෙන මේ වෙලාවේ අපිට පුළුවන් මේ දෙන්න වෙන වෙනම බිඳුවට සමාන කරන්න. කොහොමද? x ඍණ 1 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව. x සමානයි ඍණ 1 ධන 1 වෙනවා. x සමානයි ධන 3 ඍණ 3 වෙනවා. x සමානයි ධන 3 ඍණ 3 වෙනවා. අන්න ඒක තමයි මුගේ උත්තර දෙක. දෙන්නෙකුගේ ගුණිතය බිඳුවට සමාන වෙනකොට අපි මේ දෙන්න වෙන වෙනම බිඳුවට සමාන කරනවා. මේ ඍණ 1 ගෙනියනවා පැත්තට ධන 1 වෙනවා. මේ ධන 3 ගෙනියනවා පැත්තට ඍණ 3 වෙනවා. x සමානයි ධන 1 හෝ x සමානයි ඍණ 3. ඊළඟට 19 වෙනි ගාන කියනවා මෙහෙම දෙයක්. පාඨ වගුවේ සත්‍ය ප්‍රකාශ නැත්නම් හරි ලකුණක් අසත්‍ය ප්‍රකාශ නැත්නම් අතිර ලකුණ යොදන්න. ඒවා ඉදිරියෙන් කොටෝ තුල යොදන්න. මෙන්න මේම කතාවක් කියන්නේ. එක සමන්ත රාශියක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. මොකද කියන්නේ පුතේ? හරි. සම්මුඛ පාද කියන්නේ මූණට මූණ බලන් ඉන්න පාද. සමාන හා සමාන්තර වේ. ඒක නිවැරදි. සමාන්ත රාශියක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. වැරදිනේ පුතේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. හරිද වැරදිද කියන්න මට චුට්ටක්. කොහොමද උත්තර දෙන්නෙම නැහැ. හරිද වැරදිද? පළවෙනි එක නම් හරි. හරි. සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. දෙවෙනි එක හරිද වැරදිද? දෙවෙනි එකත් හරි පුතේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමාන්ත රාශියේ විකර්ණයේ දිගින් සමාන වේ. සමාන්ත රාශියක විකර්ණ දිගින් සමාන වේ. ඒක නම් වැරදි. මොකද හැම සමාන්ත රාශියකම මේ හරස් රේඛා දිගින් සමාන වෙන්නේ නැහැ. දිගින් සමාන වෙන සමාන්ත රාශිය ඍජු කෝණික. ඒ අභ්‍යන්තර කෝණ ඍජු කෝණිකයි. ඒ කෙලින් තියෙන නිසානේ මේ හරහා රේඛාව සමාන වෙන්නේ. මේ සමාන්ත රාශිය තියෙන ಜಾති හතරක්. සමචතුරස්‍රය ඔය කියන කතාව ඔට්ටු. ඍජු කෝණාංශය ඔය කියන කතාව ඔට්ටු. නමුත් රොම්බස්ය රොම්බාවේ කියන දෙකට අයිති නැහැ. ඒ සමාන්ත රාශියේ කොහොම මේ හතර වර්ගයමයි. හතර වර්ගයේ තමයි ඉති ප්‍රකාශය. නම් ඒ තුන්වෙනි එක වැරදි. තුන්වෙනි එක වැරදි. පළවෙනි දෙක හරි, තුන්වෙනි එක වැරදි. හරිද? එක්කෙනෙකුට දෙන්නෙකුට වෙලා මදි ඔක්කොටම එක ඔට්ටු වෙන්න ඕනේ. හරි වෙන්න ඕනේ. අපි යනවා 20 වෙනි එක. රතු පබළු දෙකයි. නෙල් පබළු තුනයි. කොළ එකයි. මල්ලකින් අහඹු ලෙස ඉවතටගත් බොළුවක් නිල් පාට පබළුවක් නොවීමේ සම්භාවය. නිල් පාට පබළුවක් නොවීමේ සම්භාවය. ඔක්කොම පබළු තියෙනවා. රතු දෙකයි නිල් තුනයි කොළ එකයි. රතු දෙකයි නිල් තුනයි කොළ එකයි. ඔක්කොම පබළු 6යි. 6 නිල් නොවන ඒවා. 6 නිල් නොවන ඒවා තියෙනවා. 6 නිල් නොවන ඒවා තියෙනවා කියද්දි පුතේ 3. එතකොට නිල් නොවීමේ සම්භාවිතාවය නිල් නොවීමේ සම්භාවිතාවය 6 3. ගොඩක් කරා එය දෙකෙන් එකයි.
නිල් නොවීමේ සම්භාවිතාවය 6/3. 6/3 කියන්නේ ගොඩක් ග්‍රාම දෙකෙන් එකයි. නිල් නොවීමේ සම්භාවිතාව. ආයි කියනවා නිල් පාට බබළු නොවීම. රතු බබළු 2යි නිල් බබළු 3යි කොළ 1යි. ඔක්කොම බබළු 6යි. 6 නිල් නොවනේවා 3ක් තියෙනවා. නිල් නොවන එකක් වීමේ සම්භාවිතාවය 6/3. 21 වෙනි ගාන. 6 12 24 යන ගුණෝත්තර ශ්‍රේණියක දෙවන තුන්වන හතරවන පදවේ දෙවන තුන්වන හතරවන පදවේ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය දරුවනේ පොදු අනුපාතය හොයන්නේ මේ පළමු පදේ ඉස්සන ඊළඟට ඒක මොකද එදිලා තියෙන්නේ දෙවන පදය තුන්වන පදය සහ හතරවන පදය එමනේ පළවෙනි පදේ ඉස්සන දෙවන තුන්වන හතරවන පද දීලා තියෙනවා දර අහනවා පළවෙනි එක පොදු අනුපාතය පසු පදේ 12යි පෙර පදේ 6යි බෙදලා ගත්තම උත්තරේ 2යි R කියන්නේ පොදු අනුපාතයේ පොදු අනුපාතයේ 2යි මුල් පදේ රොමිලත්තන් දෙකෙන් අහනවා මුල් පදේ පෙර පදේ කියන්නේ පුතා මේ R ගෙන් ගුණ වෙලා තමයි මෙයා හැදුනේ මේ දෙවන පදේ හැදුනේ පළවෙනි පදේ R ගෙන් ගුණ වෙලා එහෙනම් පළවෙනි පදේ ලබා ගන්න මගේ පුතාට මේ 6 දෙකෙන් බෙදුවා නම් හරි එතකොට උත්තරේ 3යි පළවෙනි පදය 3යි පොදු අනුපාතය 2 පොදු අනුපාතය 2 නිසා තමයි පුතේ 6 කියන එක ඔන්න දෙකෙන් බෙදුවා 6 කියන්නේ දෙවෙනි පදය එයා පොදු අනුපාතයෙන් බෙදුවා ඕම් ලැබෙනවා පළවෙනි පදයේ 3යි පළවෙනි පදයේ 3යි පුතේ පොදු අනුපාතය 2 පළවෙනි පදයේ 3යි පොදු අනුපාතය 2 ඔන්න ඔහොම තමයි උත්තර අනෝ 22 වෙනි ගාන බලන්න පුතේ 22 වෙනි ගාන කලබලේ ලියන්න එපා මම ලියන්න වෙලාව දෙන්න බිත්තුවේ 2 හා 4 යට ලක්ෂ හරයන රේඛාවේ අනුක්‍රමණය හොයන්නේ මතකයි සරල රේඛයේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්නේ y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනස y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනස කණ්ඩාංක දෙක දීලා තියෙනවා පුතේ පේනවද එක බිඳුවේ 2 ඔබ බැලුවල්මටම මගේ පුතාට මේක අන්තක් ඛණ්ඩය නම් කියන්න පුළුවන් ඇයි බිඳුවේ කියලා අගයක් තියෙනවනම් බිඳුවේ කියලා අගයක් තියෙනවනම් බිඳුව කියනකොට y අගය තියෙනවනම් අන්නේ y අගය තමයි අන්තක් ඛණ්ඩය මේක අන්තක් ඛණ්ඩේ නෝත් y කපන තැන මේ රේඛාව y අක්ෂයේ කපාගෙන යන තැන අහලා නැහැ උත්තරේ 2යි අන්තක් ඛණ්ඩේ 2යි අනුක්‍රමණය වන්නේ එහෙම නෙමෙයි අනුක්‍රමණය වෙන සූත්‍රයක් තියෙනවා මොකක්ද y කණ්ඩාංක වෙනස දෙදී x කණ්ඩාංක වෙනස y කණ්ඩාංක වෙනස දෙදී x කණ්ඩාංක වෙනස මම දන්නවා මෙයාකින් මෙයා අඩු කරමු පුතේ ඔයා දන්නවනේ කණ්ඩාංකයක y පස්සේ 8න් අඩු කරනවා 2ක් 8න් අඩු කරනවා 2ක් ආංගික බෙදනවා 4න් අඩු කරනවා බිඳුව 8න් 2ක් අඩු කරාම 8න් 2ක් අඩු කරාම 6යි මෙතන 4න් බිඳුවක් 4යි දෙකේ වා 3යි දෙකේ වා 2යි උත්තරය එකමාරයි උත්තරය එකමාරයි දැකද පුතේ අනුක්‍රමණය එකමාරයි y කණ්ඩාංක වෙනස මම ලොකු කණ්ඩාංකයේ පස්සේ තියෙන එක නිසා මම එයාගෙන් මෙයා අඩු කරන්න තීරණය කරා ඒකෙන් කොන්දලාවේ මතක තියාගන්න y පස්සේ ඊට පස්සේ y තරයගේ y වලගේ 8 මෙහා එක්කෙනාගේ y වලගේ 2 8න් ටිකක් අඩු කරාම බෑ අරයාගේ x වලගේ 4 මෙයාගේ x වලගේ බිඳුව 4න් බිඳුවක් අඩු කරාම 4යි දෙකේවා 3යි දෙකේවා 2යි 3 බෙදීම 2 එකමාරයි 3 බෙදීම 2 එකමාරයි අනුක්‍රමණය එකමාරයි අනුක්‍රමණය එකමාරයි අන්තක් ඛණ්ඩය අහලා නේ එවනම් උත්තරේ 2යි කොහොමද අර බිඳුවේ 2 කියලා අණ්ඩාංගයක් තියෙනවනේ ඒක තමයි අන්තක් ඛණ්ඩය 2 අන්තක් ඛණ්ඩය 2 අන්තක් ඛණ්ඩය 2 ඊට පස්සේ 23 වෙනි ගාන 23 වෙනි ගාන බලන්න පුතා 23 වෙනි ගාන කොහොමද කියන්නේ ළමුන් 92 දෙනෙකුගේ ක්‍රීඩා ක්‍රිකට් වොලිබෝල් පැසිපන්දු යන ක්‍රීඩා අතුරේ ඔයාලා කැමති ක්‍රීඩාව පිළිබඳව විමසන ලද තොරතුරු විමසුමකදී ලබාගත් වට ප්‍රස්ථාරයක් මෙලෙස නිරූපණය කර හැකියි. ළමයිගෙන් අහනවා ඔබ කැමති වොලිබෝල්ද ක්‍රිකට්ද පැසිපන්දුද? මෙන්න මේ තොරතුරු ටික අනුව අපෙන් අහනවා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා කැමති බව ප්‍රකාශ කළ ළමුන් ගණන කොපමණද? අන්න පුතේ ළමුන් ඔක්කොම ඉදී 90යි. මුළු පිරිස 90යි. 90ට අයිති කෝණය කිය මුළු පිරිස 90යි. මුළු පිරිස 90 නම් යාට අයිති කෝණය තමයි 360. 360න් මේ වෙනකොට ක්‍රිකට් වලට අයිති කෝණය කිය. ඉස්සෙල්ලා බලන්න ඕන පුතා ක්‍රිකට්
ක්‍රිකට් කරන අයගේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. ඔය විදිහට කෙටියෙන් ක්‍රිකට් කෝණය කියලා ලියවන්න කමක් නැහැ. 360 360 අඩු කරලා දාන්න ඕනේ. වොලිබෝල් ගහන 120ක කෝණයයි එකතු කරලා කවුද? පැසි පන්දු ගහන 120 කෝණයයි. නිකන් ඕනම කෙනෙකුට මේක 120යි කියලා තේරෙනවා. ඒ වුණාට එහෙම කරන්නේ නැහැ. ගාන හදන හැටි පෙන්නන්න එපයි. අර 120 පැසි පන්දු, අර 120 වොලිබෝල් දෙක එකතු කරා 240ක් 360න් අඩු කරාම ක්‍රිකට් කෝණය එනවා. ක්‍රිකට් කෝණය 120යි. පැහැදිලිව ගත්තාම මුළු පිරිස 90යිනේ. මුළු පිරිස 90යි. ආන්නේ 90 බෙදනවා. යාටයි කෝණය වන අංශක 360. මුළු පිරිස බෙදනවා පුතේ. මුළු කෝණය. මුළු පිරිස බෙදනවා පුතේ. මුළු කෝණය. ගුණ කරනවා ක්‍රිකට් ගහන උන්ටයි කෝණය වන 120. 120 එකයි 360ට 3යි. තුනේ ඒවා එකයි 90ට 30යි. 30 වරක් 130යි. 30 දෙනෙක් ඉන්නවා දරුවනේ ක්‍රිකට් ක්‍රීඩා කරන අය. ක්‍රිකට් කරන අය 30 දෙනෙක් ඉන්නවා. පැහැදිලිද ඒ කතාව? අයමසර ආගන් ළමුන් 90 දෙනෙකුගේ ක්‍රිකට් වොලිබෝල් සහ පැසිපන්දු වන ක්‍රීඩා අතුරින් වඩාත් කැමැතිම ක්‍රීඩාව පිළිබඳ විමසන තොරතුරු විමසුමකදී ලබාගත් තොරතුරු වට ප්‍රස්ථාරයකින් මෙලෙස නිරූපණය කරයි. ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් කැමැතිව ප්‍රකාශ කළ සෙසුන් ගාන නමුත් ගණන කොහොමද? අපි ඉස්සෙල්ලා ඒවා පුතේ ක්‍රිකට් වල කෝණේ. අරයත් 120යි මෙයා 120යි දෙන්න එකතු කරාම පුතේ 240. 360 240ක් අඩු කරාම 120ක් වෙනවා. ක්‍රිකට් කෝණය 120. ක්‍රිකට් ගහන උන්ගේ කෝණය 120. මුළු කෝණය 360යි. එහෙනම් මුළු පිරිස බෙදනවා මුළු කෝණය. ගුණ කරනවා අනෙක් කෙනාට අයිති කෝණය. ගුණ කිරීම කියන්නේ ඉරට උඩ, බෙදනවා කියන්නේ ඉරට යට. ඒක තමයි අපි හදන්නේ. හතරවෙනි ගාන පුතේ බලා ගන්න. එකට යටින් x ඍණ 2 සමානයි 5යි. දාලා කියන්න යාළුවන්ට මම වෙනුවෙන් කෝල් එකක් දාලා. මොකද්ද බලලා මේ කරන්නේ කියලා. දැන් තමාස් දෙකක් වෙනවා පුතේ පන්ති පටා ගන්න. උන්නේ නැහැ ඔය සද්ද නැතේ. මේ ඍණ 2 ගෙනියනවා එහා පැත්තට ධන 2ක් වෙනවා. ධන 2ක් වෙනවා. එකට යටින් x සමානයි 5යි 2යි 7යි. මේ 7ට යටින් තියෙන කවුද? 1. දානවා රස්මිත. 4ක් x 7යි x සමානයි වඩා 1 එකයි. x සමානයි 7න් 1යි.